හරි අයබෝවන් මූල්‍ය කළමනාකරණය කියන පාඩමේ පුතාලා අපි දැන් බොහෝ කොටස් අවසන් කරලායි තියෙන්නේ. අපිට මේ මූල්‍ය වෙළඳපළ කියන නිබන්ධනේ පිටු අංක 8ට අදාළ කොටස් ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කොටස් වෙළඳපළේ විවිධ පුවරු කියන මාතෘකාව සහ ඉන් පස්සේ තියෙන විවිධ දේවල් පිළිබඳව. දැන් පුතාලාට ගිය කලින් වීඩියෝ එකේදී පුතාලාට අවබෝධයක් ලැබෙන්නේ නැති කොටස් වෙළඳපළ කියලා කියන්නේ මොකද්ද? කොටස් වෙළඳපළේ ප්‍රභේද දෙකක් තියෙනවා, ප්‍රාථමික වෙළඳපළයි ද්විතීයික වෙළඳපළයි කියලා. සමාගම් වලට අරමුදල් සම්පාදනය වෙන වෙළඳපළ තමයි ප්‍රාථමික වෙළඳපළ කියන්නේ. අපි ගත්ත කොටස් නැවත විකුණන කොට ඇති වෙන වෙළඳපළ තත්ත්වය තමයි ද්විතීයික වෙළඳපළ කියන්නේ. එතකොට ඊට අමතරව පුතාලා දැනගන්න ඇති මේ සමාගම කොටස් නිකුත් කිරීමේ ක්‍රියාදාමයේ යම් යම් විවිධ කරුණු කාරණා පිළිබඳව කලින් වීඩියෝ එකේදී අපි දැන කියාගත්තා. දැන් අපි අද කතා කරමු කොටස් යම්කිසි සමාගමකට ඕනනම් කොටස් වෙළඳපළේ ලියාපදිංචි වෙන්න. අපි එතකොට ඒ ලියාපදිංචි වුණාම මේ සමාගමට අපි කියනවා මිලකල සමාගමක් කියලා. ඒ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය නම් ඒ සඳහා කොටස් වෙළඳපළ තුල තියෙන විවිධ බෝඩ් අපි ඒවට කියනවා පුවරු කියලා. කොටස් වෙළඳපළේ පවතින විවිධ පුවරු. දැන් ඔය ඉස්කෝලේ වාගේ තියෙන එක නෝටිස් බෝඩ් නේ, ඉස්කෝලේ කොමර්ස් එකේ නෝටිස් බෝඩ් එකේ දාන්නේ කොමර්ස් එකේ දේවල්. ඉතින් අපි නිතරම පුරුද්දක් විදිහට එන ගමන් නෝටිස් බෝඩ් එක බලාගෙන යනවා. ඒකේ පණවිඩ තියෙනවා නම් අපිට අදාළ දේවල් තියෙනවා නම් ඒ නෝටිස් බෝඩ් එකේ ඒවා තියෙනවා. එතකොට ඒ ලියාපදිංචිෙන් ඒ වගේ නෝටිස් බෝඩ් නැත්නම් යා ලියාපදිංචි වෙන අවශ්‍ය කරන පුවරු කීපයක්ම කොටස් වෙළඳපළේ තියෙනවා. එකක් තමයි ප්‍රධාන පුවරුව තියෙනවා. ඒ වගේම දිරිසවි පුවරුව තියෙනවා. දිරිසවි පුවරුව තියෙනවා. ඒ වගේම මෙයට අමතරව තව තියෙනවා ළමයිනේ ඒකට අපි කියන්නේ වොච් ලිස්ට් පුවරුව කියලා. වොච් ලිස්ට් පුවරුව. හරි වොච් ලිස්ට් පුවරුව තියෙනවා. ඊට අමතරව කලින් තිබුණා ළමයි OTC පුවරුව කියලා එකක්, ඒක කැන්සල් වුණා. ඒ වගේම දෙවන පුවරුව කියලා එකක් තිබ්බා, ඒකත් කැන්සල් වුණා. හරි මෙන්න මේ පුවරු දෙක කැන්සල් වුණා. ඊට අමතරව දැන් වර්තමානයේදී එම්පවර් බෝඩ් කියලා අලුත් බෝඩ් එකකුත් හඳුන්වලා දීලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ සිලබස් එකේ නැහැ. නමුත් කොටස් වෙළඳපළේ තියෙනවා. සිලබස් එකේ නතුනට කොටස් වෙළඳපළේ තියෙනවානේ. හරි එම්පවර් බෝඩ් එක පිළිබඳවත් අපි කරුණු කාරණාවල් එමිසරේ සාකච්ඡා කරමු. දැන් සාමාන්‍යයෙන් පුතාලා ප්‍රධාන පූර්ව වගේ දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධානයි කියන එකේ තේරුම ඕගොල්ලෝ දන්නවනේ. ප්‍රධාන පූර්ව කියලා ඒ කියන්නේ ප්‍රධාන පූර්ව කියන එකේ තේරුම තමයි ඒ ප්‍රධාන පූර්ව තියෙන ටික ලොකු සමාගම් වලට. ප්‍රධාන පූර්වේ රෙජිස්ටර් වෙන්න නම් සමාගමේ ප්‍රාග්ධනය මිලියන 500ක් වෙන්න ඕනේ. මිලියන 500ක්. මිලියන 500ක් කියලා කියන්නේ කෝටි 50ක ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. ඊට අමතරව දැනටමත් කොටස් 100 ගානේ ගත්ත කොටස් හිමියෝ 1000ක්වත් දැනටමත් ඉන්න ඕනේ. ඊට අමතරව නිකුත් කරන කොටස් ප්‍රාග්ධනයේ 25%ක් අනිවාර්යෙන් මහජනයාට නිකුත් කරන්න ඕනේ. 25%. ඒ වගේම පසුගිය වසර දෙකක අපි කියනවා consecutive 2 years කියලා. ඒ කියන්නේ අවුරුදු දෙකක් එක පිට පසුගිය වසර දෙකක අඛණ්ඩ ලාභදායකත්වයක් වාර්තා කරලා තියෙන්න ඕනේ. හරි එක දිගටම ලාභ වෙන්න ඕන අවුරුදු දෙකක්. ඒ ඔන්න ඔය අවශ්‍යතා තියෙනවා නම් යම්කිසි සමාගමකට ඔන්න ඔය අවශ්‍යතා සපුරන්න පුළුවන් නම් යම්කිසි සමාගමකට එයාට පුළුවන් ඊට අමතරව විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. විගණන වාර්තා මට පසුගිය වසර 4ක වෙන්න ඕන, මට මතක හැටියට මම හරියටම කියන්නම්. විගණන වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ සුද්ධවත්කම් පිළිබඳව. සුද්ධවත්කම් පිළිබඳ විගණන වාර්තා ඉදිරිපත් කරන්න ඒකත් වසර දෙකක. හරි ඔන්න වගේ දැන් ප්‍රධාන පූර්වයේ රෙජිස්ටර් වෙන්න ඔය වගේ අවශ්‍යතා තියෙනවා. දෙවන පූර්වයේ දිරිසවි පූර්වයේ රෙජිස්ටර් වෙන්න ඒ වගේ විවිධ අවශ්‍යතා තියෙනවා. හරි දැන් මේ ප්‍රධාන පූර්ව හෝ දිරිසවි පූර්ව කියන එක දැන් ප්‍රධාන පූර්වයේ දරුවනේ කොටසුයි ණයකරයි දෙකම නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. හරි සමාගමකට කොටස් හෝ ණයකර කියන දෙකම නිකුත් කිරීමේ හැකියාව ප්‍රධාන පූර්වයේ තියෙනවා. දිරිසවි පූර්වට ඇවිල්ලා කොටස් විතරයි නිකුත් කරන්න පුළුවන්. ඒ ණයකර නිකුත් කරන්න බෑ. වොච් ලිස්ට් පූර්වට කවුරුත් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්නේ කොටස් වෙළඳපළේ වැරදි කරපු සමාගම් තියෙන්නේ. ඒ වැරදි කරපු සමාගම් දාන
පූර්වයක් තමයි ඕෂ්‍රිස් පූර්ව කියලා කියන්නේ. කවුරුත් ගිහිල්ලා බලෙන් රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඒකට දානවා ඉතින්. එක්ක ණයකර නිකුත් කරලා ඒවැ පොලිය ගෙවලා නැත්තම්. කොටස් නිකුත් කළා ඒවට ඒ අදාළ ලාභාංශ හෝ අනිත් දේවල් ගෙවලා නැත්තම්. ණයකර කල්පිරුණට පස්සේ මූණතගේ ගෙවලා නැත්තම්. වාර්ෂික වාර්තා නිකුත් කළා නැත්නම්. අන්න ඒ වගේ වැරදි කරලා තියෙනවා නම් ඒ වැරදි හදාගන්නකම් මේ පූර්වට මාරු කරනවා. හැබැයි වැරදි හදාගත්තට පස්සේ කලින් හිටපු තැනටම දානවා. ඔය අලුතින් නව සමාගම් වලට අඩු ප්‍රාග්ධනයක් සහිතව රෙජිස්ටර් වෙන්න පුළුවන් පූර්වක් හඳුන්ලා දීලා තියෙන අලුතෙන්. ඒ තමයි එම්පවර් බෝඩ් එක. මේවට සිංහල නම් නැහැ. එම්පවර් බෝඩ් එක කියලා කියන්නේ නවක සමාගම්, අලුත් සමාගම්. කුඩා සමාගම් සඳහා කොටස් වෙළඳපොළ ගණතුණු විවෘත කරන්න හඳුන්ලා දීපු පූර්ව තමයි එම්පවර් බෝඩ් කියලා කියන්නේ. හරි. එමනම් අපි ඒක ලියලා ඉමු. ආයන්න පිටු අංක 8ට right ඒ පිටු අංක 8 ප්‍රධාන පූර්ව දිරිසවේ පූර්ව දෙවන පූර්ව කපන්න ප්‍රධාන පූර්ව දිරිසව පූර්ව දෙවන පූර්ව කෙනෙක් කපලා ඒ දෙවන පූර්ව කියන එකට එම්පවර් බෝඩ් කියලා දාන්න EMPOWER එම්පවර් EMPOWER එම්පවර් බෝඩ් right පුතාලා ප්‍රධාන පූර්ව බලන්න කොටස්සා ණයකර නිකුත් කරන්න තමයි වෙන් කළා තියෙන්නේ. විශාල සමාගම් සඳහා තමයි පූර්ව වෙන් කළා තියෙන්නේ. පහත මූලික අවශ්‍යතා සපුරන්න ඕන. හරි ලියන්න මෙහෙම. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 500ට ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 500ට නොඅඩු වීම මේක අඛණ්ඩ වසර 3යි ඊට පස්සේ අඛණ්ඩ වසර 3ක ශුද්ධ ලාභ ලබා තිබීම ශුද්ධ ලාභ ලබා තිබීම ඊට පස්සේ වසර දෙකක ශුද්ධ වත්කම් පිළිබඳ වසර දෙකක ශුද්ධ වත්කම් පිළිබඳ විගණන වාර්තා සැපයීම විගණන වාර්තා සැපයීම විගණන වාර්තා සැපයීම ඊට පස්සේ ඊළඟ එක නිකුත් කර ඇති කොටස් වලින් අවවශයෙන් සිට 25ක්
ආව වශයෙන් සිට 25ක් මහජනයා සතු වීම. මහජනයා සතු වීම. right. ඉතින් දැන් ඔයාට පේනවා ඇති දැන් මේ අවශ්‍යතාව දිහා බැලුවාම සාමාන්‍ය ටික ලොකු සමාගමකට තමයි ප්‍රධාන පූර්වට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ටිකක් පොඩි සමාගම් වලට පුතේ තමයි දිරිසවි පූර්ව තියෙන්නේ. දැන් මේකේ කොටසුයි ණය කරයි දෙකම නිකුත් කරන්න පුළුවන් මේ පූර්වයේ. හැබැයි දිරිසවි පූර්වයේ කොටස් විතරයි නිකුත් කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ මිලියන 500ක් ඕනේ නැහැ මිලියන 100ක් ඇති. ඒ කියන්නේ කෝටි 10යි ඕනේ. කොටස් හිමියෝ මේ ඒ කියන්නේ 100ට 10ක් මහ ජනතාව අතර තිබුණාම ඇති නිකුත් කරපු කොටස් වලින්. පසුගිය එක වර්ෂයක සුද්ධවත්කම් පිළිබඳ විගණන වාර්තාවක් ඕනේ. අර වගේ අවුරුදු 3ක ලාභදායකත්වයක් ඕනේ අවුරුද්දක් පරණ වුණාම ඇති කම්පැනි ලාභ ඕන එකක්. හැබැයි අවුරුද්දක් පරණ වෙන්න ඕනේ. කියන්නේ වසරක ක්‍රියාකාරී තත්ත්වයක් තියෙන්න ඕනේ. කියන්නේ මේ අවුරුද්ද ඉල්ලනවා නම් ගිය අවුරුද්ද ක්‍රියාකාරී තත්ත්වෙන් තියෙන්න ඕනේ. ඒක තමයි දිරිසවි පූර්වයේ තියෙන තත්ත්වය වෙන්නේ. right. අපි ලියමු එහෙනම් මේක. මෙම ලියන්න. කොටස් නිකුත් කිරීම සඳහා පමණක් ලේඛනගත විය හැකි පුවරුවකි. highlight කරගන්න. කුඩා සමාගම් සඳහා යෝග්‍ය වේ කියන එකත් highlight කරගන්න. ලියාපදිංචින පහත අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේ මෙහෙම ලියන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 100ට නොඅඩු වීම. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 100ට නොඅඩු වීම. ඊට පස්සේ ඊළඟ එක නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10ක් නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10ක් මහජනයා සතු වීම. සිට 10ක් මහජනයා සතු වීම. ඊට පස්සේ වසරක ශුද්ධවත්කම් පිළිබඳ විගණන වාර්තාව. වසරක ශුද්ධවත්කම් පිළිබඳ විගණන වාර්තාව. විගණන වාර්තාව. ඊට පස්සේ ආව වශයෙන් වසරක ක්‍රියාකාරී තත්ත්වය. ආව වශයෙන් වසරක ක්‍රියාකාරී තත්ත්වය. right. එබැවින් දෙවන පූර්ව කියන එක අපි අයින් කරමු පුතේ. දෙවන පූර්වක් දැන් නැති නිසා watch list පූර්ව කියන එකට යමු. මේක ඉස්සෙල්ලා කඩ කළ පූර්ව කියලා තමයි මේක හැඳින්වුවේ. කොටස් වෙළඳපොලේ කොන්දේසි කඩ කරන සමාගම් තමයි මේ පූර්වට ඇතුල් කරන්නේ. ඉරිගා කරන කොන්දේසි කඩ කරන සමාගම් තමයි මේ පූර්වට ඇතුල් කරන්නේ. watch list පූර්ව. right. උදාහරණ ලියන්න. මේ කඩ කරන කොන්දේසි.
ණයකරවලට අදාළ මුහුණතගේ හෝ ණයකරවලට අදාළ මුහුණතගේ හෝ පොලිය ණයකරවලට අදාළ මුහුණතගේ හෝ පොලිය නොගෙවීම තව උදාහරණයක් වාර්ෂික වාර්තාව නිකුත් නොකිරීම වාර්ෂික වාර්තාව නිකුත් නොකිරීම දැන් ඔය වැරදි හදාගත්තාම තවදුරටත් වොච් ලිස්ට් පුරුවේ තියෙන්නේ වැරදි හදාගත්තාම ඒගොල්ලෝ හිටපු මේ දිරිසවි පුරුවට හරි නැත්නම් අපව ප්‍රධාන පුරුවට හරි දානවා පුතාලා ඉඩ තියෙන තැනකින් අපි අර දෙවන පුරුව කියන එක කැපුවා නේද එන්නේ හරි ලියන්න පුළුවන්ද එම්පවර් බෝඩ් කියලා එම්පවර් බෝඩ් දෙවන පුරුව තිබ්බතනේ එම්පවර් බෝඩ් කියලා ලියන්න හරි ලියලා ඒක ලියන්න මෙහෙම කුඩා සමාගම් වල කොටස් නිකුත් කිරීම කළමනාකරණය සඳහා හඳුන්වා දී ඇති පුවරුවකි right හරි එමනම් අපි යමු ඊළඟ මාතෘකාවට අපි ඊළඟ මාතෘකාවේ තියෙන්නේ කොටස් වෙළඳපළට එන විවිධ සුරකුම්පත් වර්ග කොටස් වෙළඳපළට එන විවිධ සුරකුම්පත් නැත්නම් මුදල් ඒ කියන්නේ මුදල් ආයෝජනය කරන්න හරි මුදල් සම්පාදනය කරන්න හරි කොටස් වෙළඳපළේ විකිණෙන දේවල් කොටස් වෙළඳපළේ විකිණෙන දේවල් දැන් පොලක විකිණෙන බඩු තියෙන්නේ වම් බටු තක්කාලි ගෝවා කරපිංචා ඒ වගේ ඒ පොලක විකිණෙන බඩුනේ ඒ වගේ දැන් කොටස් වෙළඳපළේ විකිණෙන බඩු තියෙනවා කොටස් වෙළඳපළේ විකිණෙන සුරුකුම්පට්ට තියෙනවා ඒ සුරුකුම්පට්ට තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ දැන් කොටස් වෙළඳපළකට සාමාන්‍යයෙන් එන ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්නවා එකක් තමයි රාජ්‍යාංශයේ විසින් එනවා මුදල් හොයාගන්න අනිත් එක තමයි පෞද්ගලික අංශයේ විසින් එනවා පුතා මුදල් හොයාගන්න. ඒ කියන්නේ බඩු විකුණන වෙළෙන්දු වර්ග දෙකයි වගේ. රාජ්‍යාංශයයි පෞද්ගලික අංශයයි. රජයේ ගාව තියෙන බඩු තමයි නැත්නම් රජයේ ගාව තියෙන සුරුකුම්පට්ට වර්ග තමයි යා ගාව තියෙනවා භාණ්ඩාගාර මොනවාද? බිල්පත් තියෙනවා. ඒවා කෙටි කාලේ ඉන්න. ඊට පස්සේ තව දෙනවා භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා. හරි. ඒ වගේම බැංකු ප්‍රතිග්‍රහණ වගේ දේවල් සමහරට තියෙන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන්ට තියෙන රුපියල් සුරුකුම්පත්‍ර වගේ දේවල්. රුපියල් සුරුකුම්පත්‍ර. හරි. ඒ වගේ රාජ්‍යංශයේ ප්‍රධානම සුරුකුම්පත්‍ර තමයි ඒ වගේම සංවර්ධන බැඳුම් කර වගේ දේවල් පුතේ. සංවර්ධන බැඳුම් කර ඒවා ඩොලර් වලින් යෙන් වලින් පවුම් වලින් ආයෝජනය කරන්න පුළුවන් දේවල්. විදේශ මුදලින්. ඒතර රජය මේ මූල්‍ය වෙළඳපොළ නිකුත් කරන සුරුකුම්පත්‍ර වර්ග තමයි ඒවා. භාණ්ඩාගාර විල්පත් බැඳුම් කර රුපියල් සුරුකුම්පත්‍ර සංවර්ධන බැඳුම් කර වගේ දේවල්. ඊට අමතරව පෞද්ගලික අංශය ගත්තාම ළමයි පෞද්ගලික අංශය නිකුත් කරනවා පෞද්ගලික අංශයේ මූල්‍ය වෙළඳපොළ නිකුත් කරනවා විශේෂයෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළට නැත්නම් කොටස් වෙළඳපොළට හෝ ප්‍රාග්ධන වෙළඳපොළට ඒගොල්ලෝ වාණිජ්‍ය පත්‍රිකා නිකුත් කරනවා. ඒ වගේම මේගොල්ලෝ කොටස් නිකුත් කරනවා. ඒගොල්ලෝ ණයකර නිකුත් කරනවා. ඒ වගේම සාංගමික බැඳුම් කර නිකුත් කරනවා. සාංගමික බැඳුම් කර. තව ඕන බැංකු ප්‍රතිග්‍රහණ ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ මෙන්න මේ පෞද්ගලික හෝ රාජ්‍යාංශයේ තරඟකාරී ලෙස කොටස් වෙළඳපොලේ තියෙන අතිරික්තයක් තියෙන මුදල් ඒ කියන්නේ විවිධ ආයෝජකයෝ ගාව වැඩිපුර තියෙන මුදල් මේගොල්ලෝ ගාව මුදල් ඌනතාවයක් නේ තියෙන්නේ සල්ලි නැහැනේ මේගොල්ලන්ට
සල්ලි නැති හින්දා මේ අතිරික්තයක් තියෙන අයගේ සල්ලි ගන්න සල්ලි ටික ගන්න විවිධ තරඟකාරී පොලි අනුපාත යටතේ තරඟකාරී පොලි අනුපාත යටතේ මේගොල්ලෝ නිකුත් කරන අවස්ථාවල අනිවාර්යයෙන්ම තියෙනවා. හරි ඔන්නෝම තමයි මේ තත්ත්වයේ තියෙන්නේ. right. හොඳයි. එහෙමනම් අපි ලියමු සුරුකුම් පට්ට වර්ග කියන කොටසට යමු. මගේ කොලේ හුළඟි ගිහිල්ලා. හරි බලන්න කොටස් වන්දපලේ ගනුදෙනු සුරුකුම් පත්‍ර සහ ඒවායේ ප්‍රතිලාභ. බලන්න සමාගම් හෝ රජයට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාල අරමුදල් සම්පාදනය සඳහා ඔවුන් විසින් විවිධ සුරුකුම් පත්‍ර ප්‍රාග්ධන වෙළඳපොළ සඳහා නිකුත් කරනු ලැබේ. ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්. පෞද්ගලික අංශයේ සුරුකුම් පත්‍ර ලියමු මෙහෙම. කොටස් බලපත්‍ර කොටස් බලපත්‍ර ලාභාංශ බලපත්‍ර ණයකර සාංගමික බැඳුම් කර සාංගමික බැඳුම් කර right රාජ්‍ය සුරුකුම් පත්‍රවලට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර රුපියල් සුරුකුම් පත්‍ර එවැගේම සංවර්ධන බැඳුම් කර සංවර්ධන බැඳුම් කර right ඒවා තමයි රාජ්‍ය සුරුකුම් පත්‍ර වෙන්නේ. ඒ රාජ්‍ය සුරුකුම් පත්‍ර සමහර ඒවා දේශීය මුදලින් ආයෝජනය කරන්න දෙනවා, සමහර ඒවාට විදේශ මුදලින් විතරයි ආයෝජනය කරන්න දෙන්නේ. ඒකිනුත් භාණ්ඩාගාර බිල්පත් තමයි කෙටි කාලීන එක. ඒවා මාස 3 6 9න් කල්පිරෙනවා. අනිත් ඒවා ඔක්කොම දිගු කාලීනයි. දැන් පෞද්ගලික අංශයේත් වාණිජ්‍ය පත්‍රිකා මේ තමයි කෙටි කාලීනව. අනිත් ඒවා ඔක්කොම දිගු කාලීනයි ළමයි. හරි. හරි. ඒතකොට ඊට අමතරව දැන් පල්ලෙහා දාලා තියෙනවා අපි විසින් සඳහන් කරලා මේ සුරුකුම් පට්ට පිළිබඳ විස්තරයන්. දැන් සාමාන්‍ය කොටස් කිව්වහම කොටස් වර්ග කීපයක්ම දෙන එකක් සාමාන්‍ය කොටස්, අනිත් එක තමයි වර්ණීය කොටස්. සාමාන්‍ය කොටස් වලත් ප්‍රභේද දෙකක් තියෙනවා. ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් තියෙනවා, නිශ්චන්ද සාමාන්‍ය කොටස් තියෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය කොටස් වල ඡන්ද බලයක් තියෙනවා. සමාගමක අයිතිකාරයෝ කියලා සලකන්නේ ඒගොල්ලෝ. නිශ්චිත ලාභාංශයක් නෑ. හරි ලාභ වැඩි වර්ෂවලදී වැඩි ලාභයක් තියෙනවා, ලාභ අඩු වර්ෂවලදී අඩු ලාභයක් තියෙනවා. නිකන් ගෙදරක අයිතිකාරයෝ වගේ නේ. මේ නෑදෑයෝ ගොඩක් ආවොත් කෑම මේසෙ ඉතුරු වෙන්නේ බොහොම ටිකයි. ඒතොර ඉතුරු වෙච්ච දේවල් තමයි කන්න වෙන්නේ. මාළුත් හොදි විතරයි. ෆ්‍රයිඩ් රයිස් නෑ, නිකන් තඹ බොහාල් විතරයි. හරි සැමන් ටික නෑ, හොදි විතරයි. හරි ඒ වගේ අල එකේ අල නෑ, හොදි විතරයි. ඒ නැති වුණොත් නැති විදියට කන්න වෙනවා. හැබැයි නෑදෑයෝ 10ක් එනවා කියලා නෑදෑයෝ දෙන්නයි නම් එන්නේ. ඉතුරුන කෑම ටික ඔක්කොම අයිතිකාරයින්ට, ගෙදර අයිතිකාරයින්ට. ඒ වගේ තමයි සමාගමක ලාභ වැඩි වර්ෂවලදී වැඩි ලාභාංශය. ලාභ අඩු වර්ෂවලදී අඩු ලාභාංශය.
ඉතින් අනිත් එක තමයි මේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සමාගමේ වගකීම් ටික පියවනවා නම් අන්තිමේදීම හිමිකම ආපහු ලැබෙන්නේ සාමාන්‍ය කොටස් වෙන. ගෙවලා ඔක්කොටම ගෙවලා අන්තිමටම තමයි නිකන් අර ගෙදර අම්මා වගේ කාලා ඔක්කොම කාලා අම්මා කන්නේ අන්තිමට. ඒ වගේ තමයි මේ අන්තිමටම හිමිකම් පියවෙන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට. ඉතින් වර්ණීය කොටස් හිමියන්ට එහෙම නැහැ. නිශ්චිත ලාභාංශයක් තියෙනවා. හිමිකම් පියවීමේදී ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒකට ඡන්ද බලය ලැබෙන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ඡන්ද බලය ලැබෙනවා. ඒකෙත් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් නම් නිශ්ශබ්ද සාමාන්‍ය කොටස් වලට අර මම සාමාන්‍ය කොටස් වලට කිව්ව ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා. ඡන්ද බලය විතරක් නෙයි. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. හරි. එතකොට මේ සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් තමයි එතන තියෙන්නේ. බලන්න. වාර්ෂිකව නිශ්චිත ලාභාංශයක් හිමි නොවන පරිපාලන බලතල හිමි වෙන සමාගමේ හිමිකාරත්වයේ හිමි වෙන කොටස් මොකද්ද? සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් වර්ග දෙකක් තියෙනවා. නිශ්චන්ද කොටස් තියෙනවා. අනිත් එක තමයි ඡන්ද බලයේ රහිත කොටස් තියෙනවා. වර්ණීය කොටස් බලන්න පරිපාලන බලතල හිමි නොවන නිශ්චිත ලාභාංශයක් හිමි වෙන කොටස් වලට අපි කියනවා මොකද්ද? වර්ණීය කොටස් කියන්නේ. හරි. right. කොටස් බලපත්‍ර ළමයිනි කොටස් බලපත්‍රයක් කියලා කිව්වේ දැන් අද අපිට ඕනනම් කොටස් ගන්න පුළුවන් දැන් අනාගතයේදී කොටස් ගැනීමේ අයිතිය වර්තමානයේදී ලබා දෙන ලියවිල්ල තමයි කොටස් බලපත්‍රයක් කියලා කියන්නේ. ඒ කියන්නේ වර්තමානයේදී එකඟ වන මිලකට අනාගතයේදී කොටස් ගන්නවා. දැන් අපිට ඕන ලබන අවුරුද්දේ ඩයලොග් සමාගම කොටස් නිකුත් කරනවා. ඒතර අද අපිට ඕනනම් සමාගමත් එක්ක කතා කරලා ඒ කොටස් අද පර්චේස් කරලා තියාගත්තා. එතකොට කවද්ද ඒගොල්ලෝ විකුණන්නේ ලබන අවුරුද්දේ. අපි දන්නේ ලැබෙන අවුරුද්ද මිල කීයක් වේද කියලා. ඒගොල්ලෝ කියනවා 15 ගානේ ගෙවන්න කියලා. ඕක 18ක් වෙන්නත් පුළුවන් 20ක් වෙන්නත් පුළුවන්. ඒ කාලේ. එතකොට අපි අරන් තින්නේ 15ට අපිට ලාභයි. හැබැයි ඕක 5ක් වෙන්නත් පුළුවන් 10ක් වෙන්නත් පුළුවන්. ඒත් අපි අරන් තින්නේ 15ට. එතකොට අපිට පාඩුයි. නමුත් ඒක සමපේක්ෂණයක්. ඒ ගන්න කොටස් බලපත්‍රේ ඒ කොටස් නිකුත් කරන තාක්කල් අතිනත පවරන්නත් පුළුවන්. ඒ කියන්නේ වැඩි ගණන් වලට පුරන්නත් පුළුවන්. ලාභාංශ බලපත්‍රෙන් එහෙම ලාභාංශ බලපත්‍රෙන් දෙන්නේ සමාගම වර්ෂයේ අවසානයේදී කොටස් හිමියට ලැබෙන ලාභාංශය කොපමණද කියලා සඳහන් කරමින් දෙන ලියවිල්ලක් තමයි ලාභාංශ බලපත්‍රය කියලා කියන්නේ. කම්පැනි ලාභුණක් නැතත් ඒ ලාභාංශ බලපත්‍රයේ තියෙන ලාභාංශ ප්‍රමාණය කොටස් හිමියට ගෙවන්න ඕනේ. එතකොට කොටස් හිමියට පුළුවන් වර්ෂ අවසාන වෙන්න ඉස්සෙල්ලා ඒක ඕනනම් වෙන කාට හරි විකුණලා ඒ ලාභාංශ බලපත්‍රය 50000ක් තියෙනවනම් මං කාට හරි ඒක 40000ට විකුණනවා. 10000ක් මට පාඩුයි තමයි. නමුත් අවුරුද්ද අවසාන වෙනකන් ඉන්න ඕනේ නැහැ. මට සල්ලි ටික හම්බ වෙනවා. ඒ වගේ කොටස් බලපත්‍ර ලාභාංශ බලපත්‍ර විශේෂයෙන් සාංගමික ණය කර නිශ්චිත මුදලක් නිශ්චිත දිනයකදී ගෙවන බවට තහවුරු වෙමින් සමාගමක් විසින් බාහිර පාර්ශ්වයෙන් ඉල්ලුම් කරන කොටස් තමයි මේ ඉල්ලුම් කරන මුදල් ඉල්ලුම් කරන්න පාවිච්චි කරන ලේඛනය තමයි සාංගමික ණයකරයක් කියලා කියන්නේ. හරි ඊට පස්සේ රාජ්‍ය සුරුකුම් පත්‍ර ගත්තාම භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර රුපියල් සුරුකුම් පත්‍ර ඒ වගේ දේවල් රාජ්‍ය සුරුකුම් පත්‍ර ගණේලා සලකන්න පුළුවන්. right question එකට යමු. සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් අතර වෙනස්කම් හතරක් සඳහන් කරන්න කියනවා. අපි ලියමු වෙනස්කම් හතරක් මෙහෙම. පළවෙනි පැත්තේ සාමාන්‍ය කොටස් දෙවෙනි පැත්තේ වර්ණීය කොටස්. සාමාන්‍ය කොටස් සාමාන්‍ය කොටස් ඡන්ද බලයේ හිමි වේ. අනිත් පැත්තේ ඡන්ද බලයේ හිමි නොවේ. ඡන්ද බලයේ හිමි වේ. අනිත් පැත්තේ ඡන්ද බලයේ හිමි නොවේ. සාමාන්‍ය කොටස් හිමිකම් පියවීමේදී ප්‍රමුඛතාවය නොලැබේ. අනිත් පැත්තේ ලැබේ. ඊට පස්සේ සාමාන්‍ය කොටස් නිශ්චිත ලාභාංශයක් නොමැත. අනිත් පැත්තේ නිශ්චිත ලාභාංශයක් ඇත.
සාමාන්‍ය කොටස් අවදානමෙන් ඉහළය. අනිත් පැත්තේ අවදානම අඩුය. සාමාන්‍ය කොටස් ඉතිරි වන වත්කම් සඳහා හිමිකම් කිව හැක. ඉතිරි වන වත්කම් සඳහා හිමිකම් කිව හැක. අනිත් පැත්තේ ඉතිරි වන වත්කම් සඳහා හිමිකම් කිව නොහැක. ඉතිරි වන වත්කම් සඳහා හිමිකම් කිව නොහැක. right. හරි ඒ සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් අතර වෙනස්කම් තමයි අපි දැක්වේ. ඊළඟ බලන්න රාජ්‍ය සුරුකුම් පත්‍රවල ආයෝජනය සඳහා ආයෝජකයෝ විශාල කැමැත්තක් දක්වනවා. ඒකට හේතු හතරක් දක්වන්න කියලායි කියන්නේ. රාජ්‍ය සුරුකුම් පත්‍රවල ආයෝජනය සඳහා ආයෝජකයෝ විශාල කැමැත්තක් දක්වනවා. ඇයි ඒවට ශූන්‍ය අවදානමක් තියෙන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආණ්ඩුව සල්ලි ගෙවනවා. මේ ආණ්ඩුව පෙරළුවත් ඊළඟ ආණ්ඩුව හරි ගෙවනවා. ඒක තමයි ඒවැය තියෙන කොන්දේසි. මෙමෙ ලියන්නේ ශූන්‍ය අවදානමක් පැවතීම නිසා. ශූන්‍ය අවදානමක් පැවතීම නිසා. ඊළඟ ඉහළ ආදායමක් හිමිවීම නිසා. ඉහළ ආදායමක් හිමිවීම නිසා. ඊට පස්සේ පහසුවෙන් අතිනත පැවරිය හැකි වීම නිසා. පහසුවෙන් අතිනත පැවරිය හැකි වීම නිසා. ඒ වගේම ඉහළ පිළිගැනීම නිසා. ඉහළ පිළිගැනීම නිසා. ඉහළ පිළිගැනීම නිසා. ඔන්න වගේ හේතු හින්දා තමයි රාජ්‍ය සුරුකුම් පත්‍රවල ආයෝජනය කියන එක ජනප්‍රිය. කෙටිපස්ස දෙකක් දෙනකොට ඒ කෙටිපස්ස දෙක කරන්න බලන්න. හරිද? right. සාමාන්‍ය කොටස් හිමිගේ ලක්ෂණයක් නොවේ. නිශ්චිත ලාභාංශයක් ඇත. භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශය පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි. අංක දෙක වැරදි. ඒ මාස 12 24 38 නිකුත් කරන්නේ. හරි. ඊට පස්සේ අපි යමු තවත් වටිනා වැදගත් කොටසකට. ඒකටත් දාන තර තුනක්. දැන් ආයෝජකෙක් කොටස් වෙළඳපළක ආයෝජනය කරාම නැත්නම් කොටස් වල ආයෝජනය කරාම නැත්නම් කොටස් වෙළඳපළේ කිව්වත් කමක් නැහැ. ආයෝජනය කරාම
ආයෝජකෙක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරාම එයාට ලැබෙන ප්‍රතිලාභ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් එක තමයි ඍජු ප්‍රතිලාභ තියෙනවා, වක්‍ර ප්‍රතිලාභ තියෙනවා. ඍජු ප්‍රතිලාභ කියන්නේ අපිට කෙලින්ම ලැබෙන ප්‍රතිලාභ. ඒ කියන්නේ ඒ ප්‍රතිලාභ ඉලක්ක කරගෙන තමයි අපි ඇත්තටම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ. ප්‍රධානම ප්‍රතිලාභ දෙක තමයි අපිට ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභය කියන ප්‍රතිලාභ දෙක. හරි. ඒකට ඒ ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභය කියන ප්‍රතිලාභ දෙක ලබන්න ලාභාංශ ලබන්න කොටස් තියාගෙන ඉන්න ඕනේ අවුරුද්ද අවසාන වෙනකම්. ඒ කියන්නේ ලාභාංශය කියලා කියන්නේ සමාගමේ වාර්ෂික ලාභයෙන් කොටස් හිමියට ලැබෙන ප්‍රමාණය තමයි ලාභාංශය කියලා කියන්නේ. ඒක ප්‍රතිශතයක් විදිහට ලබයි. ආයෝජිත මුදලින් ප්‍රතිශතයක් විදිහට 10%යි 5%යි. ඒතර අපි ආයෝජනය කරන මුදලට 10%යි. ලක්ෂ 5ක් දැම්මම ලක්ෂ 5ට 10% කියලා කියන්නේ 50000යි. ඒ වගේ ආයෝජිත මුදලින් ප්‍රතිශතයක් විතර තමයි ඒක ලැබෙන්නේ. දැන් ප්‍රාග්ධන ලාභ ලබන්න නම් ප්‍රාග්ධන ලාභ ලබන්න කොටස් විකුණන්න ඕන. ගත්ත ගානට වඩා වැඩි ගානකට කොටස් විකුණොත් ඒකට අපි කියනවා ප්‍රාග්ධන ලාභ කියලා. කොටස් වල ආයෝජන ලැබෙන ප්‍රධාන මූල්‍ය ප්‍රතිලාභ දෙක තමයි. එකක් තමයි ලාභාංශ ආදායම, අනිත් එක තමයි දරුණේ ප්‍රාග්ධන ලාභ. හරි. ලාභාංශ ලබන්න ලාභාංශ කියලා කියන්නේ වාර්ෂික ලාභයෙන් ලැබෙන ප්‍රමාණය. වාර්ෂික ලාභයෙන් ලැබෙන ප්‍රමාණය. හරි. ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ කොටස් වල විකුණුම් ලාභය, කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය. හරි. දැන් අපි හිතමු මේ පුද්ගලයෙක් රුපියල් 10 කොටස් ලක්ෂයක් මිලදී අරගෙන. 10 කොටස් ලක්ෂයක් මිලදී අරගෙන. ඒ සමාගමේ ලාභාංශ ප්‍රතිශතය 10%යි. වර්ෂයේ අවසානයේදී ලාභාංශයක් ගත්තට පස්සේ ඒ පුද්ගලයා ඒ කොටස් 15 බැගින් විකුණනවා. අපෙන් අහනවා ඔහු ලබන මුළු ප්‍රතිලාභය කොපමණද කියලා. කොටස් වල ආයෝජන ලැබෙන මුළු ප්‍රතිලාභ මුළු මූල්‍ය ප්‍රතිලාභය කොපමණද අහනවා. ඒතර මුළු ප්‍රතිලාභය සමානයි ලාභාංශ ආදායම ධන ප්‍රාග්ධන ලාභය. එම ඔක හොයන්නේ. මුළු ප්‍රතිලාභය කියන එක හැදෙන්නේ මුළු මූල්‍ය ප්‍රතිලාභය කියන එක හැදෙන්නේ ලාභාංශ ආදායමට ප්‍රාග්ධන ලාභය එක්කව කරන්න ඕන. ලාභාංශය හදන්නේ ආයෝජනය කරපු මුදලක් තියෙනවනේ කොටස් ලක්ෂයක් රුපියල් 10 ගානේ අරගෙන ඒකෙන් ලක්ෂ 10ක් ආයෝජනය කළා. හරි. ලක්ෂ 10ක් ඒ පුද්ගලයා ආයෝජනය කළා. ඒකට 10%ක් තමයි බලන්නේ. ඒකට 10%. ඉතින් ලක්ෂ 10ට 10%ක් කියලා කියන්නේ ලක්ෂයයි. ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ රුපියල් 15ට විකුණලා තියෙන 10ට ගත්ත කොටසක්. ඒ වගේ කොටස් කීයක්ද? ඒ වගේ කොටස් ලක්ෂයක් යාල විකලා. ඒ කියන්නේ එක කොටසකට 5 ගානේ යට ලක්ෂ 5ක ප්‍රාග්ධන ලාභයක් ලැබිලා. ලක්ෂ 5ක්. ඒතර යාගේ මුළු ප්‍රතිලාභය කීයද? ලක්ෂ 6යි යාගේ මුළු ප්‍රතිලාභය. කොටස් වල ආයෝජන ලැබෙන මුළු ප්‍රතිලාභය. ඒවා ගණන් වල අනිවාර්යයෙන්ම හොයන්න එනවා. හරි? ඒතර ආ ඍජු ප්‍රතිලාභ වල ලාභාංශ ආදායම් ප්‍රාග්ධන ලාභ කියන ඒවා හයිලයිට් කරගන්න. ඔයා ණය කරගත්තොත් ඔයාට ලැබෙන්නේ පොලි. ණය කර වගේ දේවල් ගත්තොත් ඔයාට ලැබෙන්නේ පොලි. ඒ කියන්නේ ලාභාංශ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ පොලි. සංචිත ප්‍රාග්ධනිත කරනවා කියලා කියන්නේ සමහර අවුරුදු වල අපිට ලාභ දෙන්න සමාගමට බැරි වුණොත් සමාගම අපිට ඒ වෙනුවට කොටස් ටිකක් වගේ නැත්නම් සංචිත වලින් අරගෙන මුදල් දෙනවා. ඒක තමයි සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා කියන්නේ. හිමිකම් නිකුතෝ කියලා කියන්නේ අඩු ගානකට කොටස් දෙනවා අපිට. සාමාන්‍ය 10කට නම් විකුණන්නේ කම්පැනි අයිතිකාරන්ට රුපියල් 8කට 7කට දෙනවා. ඒක ආපහු තියෙන ප්‍රාග්ධන ලාභ කියලා ප්‍රාග්ධන ලාභ කෙනෙක් කපන්න. ප්‍රාග්ධන ලාභ කෙනෙක් කපන්න. right ඊට පස්සේ වක්‍ර ප්‍රතිලාභ කියන එකට යන් ඡන්ද බලයේ හම්බ වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයටපත් වෙන්න පුළුවන් රාජ්‍ය ස්වරූපුම් පත්‍රය එහෙම ගත්තාම ඒවා ඇපයක් විදියට පාවිච්චි කරලා ණය ගන්න පුළුවන් ශූන්‍ය අවදානමක් ඒවා තියෙන්නේ නේද බදු සහනෙ මේන විශේෂයෙන්ම කොටස් සහ ණය කරවල වගේම රාජ්‍ය ස්වරූපුම් පත්‍රවල ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් බද්දෙන් නිදහස් කරනවා හරි අවශ්‍ය වුණාම හුමාරු කළ ද්‍රවශීලතාවය රැක ගන්න පුළුවන් ප්‍රසාද නිකුත් කිරීම වලදී ප්‍රතිලාභ වල ප්‍රසාද නිකුත් කිරීම කියලා කියන්නේ නොමිලේ කොටස් නිකුත් කරනකොට ඒවැ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් දැනට කොටස් අරන් ඉන්න අයට. ඒ වගේ වක්‍ර ප්‍රතිලාභ තමයි තියෙන්නේ. ඍජු ප්‍රතිලාභ මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ. ඒ ඍජු ප්‍රතිලාභ වලින් ගණන් එනවා කියවනේ පුතේ මම හදන්න බලන්නේ පළවෙනි ගාන ඒ ගණන් දෙක හදන්න බලන්න. ඔයා වීඩියෝ එක නතර කරලා ගණන් දෙක හදන්න ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ මුළු ප්‍රතිලාභය ගණනය කරන හැටි. මුළු ප්‍රතිලාභය සමානයි ලාභාංශ ආදායම දන්න ප්‍රාග්ධන ලාභය. ඒකයි එහෙමයි ගණනය කරන්නේ. ඒකෙන් තමයි අනිවාර්යෙන් ගණන් ඕන එකක් හදන්නේ. ගණන් ඕන එකක් හදන්නේ. වීඩියෝ එක නතර කරලා ගණන් දෙක හදලා ආපහු වීඩියෝ එක ඔන් කරන්න.
අර ඒකේ පළවෙනි ගාන අපි හදමු. පුද්ගලයෙක් රුපියල් 20ක් වටින කොටස් 10000ක් එකක් රුපියල් 30 ගානේ විකුණුවලු. හරිද? ඔයාට තේරෙනවා එහෙනම් 20ට ගත්ත එකක් 30ට වික්කහම ප්‍රාග්ධන ලාභයේ කොටසකින් කීයද? ප්‍රාග්ධන ලාභයේ කොටසකින් 10යි. ඒ වගේ කොටස් 10000ක් එයා විකුණනවා. එහෙනම් කීයද? 10 ගානේ 10000ක් කියලා කියන්නේ යාට ප්‍රාග්ධන ලාභයේ ලක්ෂයක් ලැබිලා. කොටසකට 10%ක ලාභාංශයක් දුන්නාලු. 20 ගානේ ආයෝජනය කරලා තියෙන මුදල ආයත මුදල කීයද? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ඒකට 100ට කීයක්ද ලාභාංශ දීලා තියෙන්නේ? ලාභාංශ දීලා තියෙනවා පුතා 10%ක්. ඒ කියන්නේ කීයක්ද? 10%ක් කියලා කියන්නේ ලක්ෂ 2කින් 10%ක් කියලා කියන්නේ 20000යි. රුපියල් 20000යි. ඒතර අපෙන් අහනවා මුළු ප්‍රතිලාභය ගණනය කරන්න කියලා. එහෙනම් මුළු ප්‍රතිලාභය සමානයි. මුළු ප්‍රතිලාභය සමානයි ලාභාංශ ආදායම ධන ප්‍රාග්ධන ලාභය. ලාභාංශ ආදායම ධන ප්‍රාග්ධන ලාභය. ලාභාංශ ආදායම තියෙනවා 20000. ප්‍රාග්ධන ලාභයේ තියෙනවා ලක්ෂයක්. උත්තරේ කීයද? 1,20,000. 1,20,000යි. right. ඊට පස්සේ පුද්ගලයෙක් ඉපෙවූ ලාභාංශ ආදායම රුපියල් 2000කි. ඔහු ඒ ප්‍රතිශතයක් ලෙස ලාභාංශ ආදායම රුපියල් 2000කි. ඔහු ඒ ප්‍රතිශතයක් ලෙස 10%කි. කොටසක් 10%ක ලාභයක් තබාගෙන අලෙවි කරලා තියනවලු. ඉපෙවූ මුළු ප්‍රාග්ධන ලාභය ලක්ෂයකි. ප්‍රශ්න අහනවා ඔහු මිලදීගත් කොටස් සංඛ්‍යාව කීයද? ඔහු කොටස් රැගෙන ඇති මිල කීයද? ඔහුගේ ආයෝජනයේ කොපමණද කියලා. රයිට්. මේ දෙවෙනි ගාන අංක 2 ගාන. ලාභාංශ ආදායම තියෙනවා කීයක්ද? 2000. ගානේ කියන එක 10%ක් කියලා. ප්‍රතිශතයක්ට 10%යි කියලා. එහෙනම් මේකෙන් 100% හෙව්වොත් අපිට ආයෝජනය හොයාගත්ත හැකියි. එහෙනම් මෙයාගේ ආයෝජනය කීයද? රුපියල් මේ බිඳුවට මේ බිඳුව කැපුවාම රුපියල් 20000ක ආයෝජනයක් තමයි කරලා තියෙන්නේ. හරි? රුපියල් 20000ක් තමයි යාගේ ආයෝජනය. ඊට පස්සේ මුළු ප්‍රාග්ධන ලාභය කීයද? මුළු ප්‍රාග්ධන ලාභයේ තියෙනවා පුතා ලක්ෂයක්. මුළු ප්‍රාග්ධන ලාභයේ ලක්ෂයක් තියෙනවා. හරිද? එතකොට අපිට මේ ඇයන්න කෑල්ලට උත්තරයක් ලැබිලා තියෙනවා දැනට. ඒක අහන ඔහුගේ මුළු ආයෝජනය කොපමණද කියලා. මුළු ආයෝජනය රුපියල් 20000යි. හරි මුළු ප්‍රාග්ධන ලාභය ලක්ෂයයිලු. මුළු ප්‍රාග්ධන ලාභයේ ලක්ෂයයිලු 10ක ලාභයක් තබාගෙනලු අලෙවි කරේ. එහෙනම් මේ 10ක ලාභයෙන් තමයි මේ ලක්ෂය ලැබිලා තියෙන්නේ. 10 කොටස් කීයක්ද එහෙනම්? මේ 10000යි. 10 කොටස් 10000යි. 10 කොටස් 10000යි. හරි? එහෙනම් මේ පුද්ගලයාගේ අරන් ඇති කොටස් ගාන කීයද පුතේ? 10000. එහෙනම් මේක අයන්නට ඔහු මිලදීගත් කොටස් ගණන 10000යි. ඔහුගේ මුළු ආයෝජනය 20000යි. අපෙන් අහනවා ඔහු කොටසක් රැගෙන ඇති මිල කීයද කියලා. මේ කොටස් ගණන කීයද? 10000යි අපි හොයාගත්තා. කොටස් වල වටිනාකම කීයද? ගත්ත වටිනාකම කීයද? 20000යි. එහෙනම් කොටසක් අරන් තියෙන්නේ කීයද? 20000 බෙදන්න ඕන කීයෙන්ද? 10000යි. එහෙනම් කොටසක් අරන් තියෙන රුපියල් 2 ගානේ තමයි කොටසක් අරන් තියෙන්නේ. 2 ගානේ අරගෙන 12 ගානේ විකුණලා. ඒකයි කරලා තියෙන්නේ. හරි? මාර ලාභයක්, පට්ට ලාභයක් තියාගෙන විකුණලා. ආයෝජනීය 20000යි. කොටස් ගණන 10000යි. කොටස් වල ආයෝජනීය 20000යි. right. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ආයෝජකයෝ අවදානම් වලට ඇලුම් කරන්න ඕය. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. මේ ආයෝජන රීතියක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම. හරි? වැඩි අවදානම සමානයි වැඩි ලාභය. ඒ කියන්නේ ඔබ ඉහළ අවදානමක් ගත්තොත් ඔබට ඉහළ ලාභයක් උපයන්න පුළුවන්. අඩු අවදානම නම් අඩු ලාභය. උදාහරණ බැංකුවක සල්ලි දැම්මොත් ඔයාට අඩු පොලියක් හම්බෙන්නේ. නමුත් අනිවාර්යෙන් ඔයාට සල්ලි හම්බ වෙනවා පුතා. ඒකේ අඩු අවදානමක් තියෙන අඩු ලාභයක් තමයි ලැබෙන්නේ.
කොටස් වෙළඳපොලේ සල්ලි දැම්මොත් වැඩි අවදානමක් තියෙනවා. මොකද කොටස් වෙළඳපොලේ බිඳ වැටුනොත් ඔයාලට සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි කොටස් වල මිල ගණන් වැඩි වුණොත් දැඩි ලාභයක් හොයන්නත් පුළුවන්. ඒ වගේ වාසිය තියෙනවා. මෙහෙම ලියන්න. අඩු අවදානමක් මගින් අඩු ලාභයක් උත්පාදනය කරන අතර අඩු අවදානමක් මගින් අඩු ලාභයක් උත්පාදනය කරන අතර වැඩි අවදානමක් මගින් වැඩි ලාභයක් උත්පාදනය කරයි. උත්පාදනය කරයි. එම නිසා ලාභ ඉපීමට කැමති ආයෝජකයෝ ලාභ ඉපීමට කැමති ආයෝජකයෝ අවදානමින් වැඩි මාර්ගවල අවදානමින් වැඩි මාර්ගවල ආයෝජනය කරති. ආයෝජනය කරති. උදාහරණ ලියන්න. බැංකුවක ස්ථාවර ගිණුම්වල ආයෝජනය කිරීම බැංකුවක ස්ථාවර ගිණුම්වල ආයෝජනය කිරීම අවදානමෙන් අඩුවන අතර අවදානමෙන් අඩුවන අතර කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම අවදානමින් ඉහළය. කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම අවදානමින් ඉහළය. නමුත් ඉහළ ලාභයක් ඉපිය හැක්කේ කොටස් වෙළඳපොලේ ආයෝජනය තුලින්ය. ආයෝජනය තුලින්ය.
right. හරි අපි යමු ඊළඟ මාතෘකාවට කොටස් වෙළඳපොලේ කාර්ය සාධනය ඇගීම. කොටස් වෙළඳපොලේ කාර්ය සාධනය ඇගීම. දැන් දරුවනේ දැන් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති සමහර වෙලාවට ප්‍රවෘත්තිවල සහ ওই නිවුස් ඇලර්ට් වල කොටස් වෙළඳපොල නැග්ගා. කොටස් වෙළඳපොල බැස්සා. කොටස් වෙළඳපොල කඩා වැන්නා. කොටස් වෙළඳපොලේ මේ මිලදර්ශකයේ මෙච්චර වර්ධනයක් කියලා. කාර්යස දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ ගියාට පස්සේ මාස 3-4කට සැරයක් ටර්ම් ටෙස්ට් එකක් තියලා ඕගොල්ලන් කාර්ය සාධනය අගේනවා. සමහර අය මේ රිපෝට් කාඩ් එක දැක්කම සමහර අයට සමහර අම්මලා තාත්තලාට පපුව නතර වෙනවා. ඒ තරම් ළමයාගේ දක්ෂතාවය පෙන්눔 කරනවා. කාර්ය සාධනය අගිනවා කියන එකේ තේරුම තමයි සාර්ථක අසාර්ථකභාවය මනිනවා කියන එක. දැන් කොටස් වෙළඳපොලක සාර්ථක අසාර්ථකභාවය මනින්න ලංකාවේ පාවිච්චි කරනවා පුතා මිල දර්ශක. ඒ මිල දර්ශක කීපයක්ම ඔයගොල්ලන්ගේ සිලබස් එකේ සඳහන් වෙනවා. ඔය මිල දර්ශක එක්කෝ තරවකාර සමාගම් වලින් තමයි මිල දර්ශක හදන්නේ. නැත්නම් සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව මැදිහත් වෙලා හදන මිල දර්ශක මේ කොටස් වෙළඳපොල සීමා සහිත ව්‍යාපාර වස්තු අපකාර සමාගමෙන් හදන මිල දර්ශක තියෙනවා. ඒ වගේ කීපයක්ම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සමස්ත කොටස් මිල දර්ශකය ඒ වගේම ඉස්සෙල්ලා තිබ්බා මිලංකා මිල දර්ශකය කියලා එකක්. ඒක දැන් වෙනස් වුණා S&P 20 ඉන්ඩෙක්ස් කියලා. ඒකට අපි කියන්නේ S&P SL20 කියලා කියන්නේ. S&P ශ්‍රී ලංකා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය කියලා ඒකට කියන්නේ. ඊට අමතරව ගත්තාම මුළු ප්‍රතිලාභ දර්ශකය කියලා එකකුත් තියෙනවා. මුළු ප්‍රතිලාභ දර්ශකය. හරි. දැන් මෙතෙන්දී මේ මිල දර්ශක හදනකොට වා මතක තියාගන්න මිල දර්ශකයක් නිතරම හැදෙන්නේ ඉරෙන් යටට පාද වර්ෂයේ දානවා. ඉරෙන් උඩට ප්‍රවර්තන වර්ෂයේ දානවා. ඒ කියන්නේ දැනට තියෙන වර්ෂයේ ඊට පස්සේ ඒක වැඩි කරනවා 100ෙන්. ඔන්නෝම තමයි මිල දර්ශකයක් කියන එක හැදෙන්නේ. පාද වර්ෂය කියලා කියන්නේ අපි සලකා බලන වර්ෂය. අපි ඒ කියන්නේ අපි පාද වර්ෂය කියලා කියන්නේ මේ මිල ගණන් මුලින්ම සලකා බලපු වර්ෂය. ප්‍රවර්තන වර්ෂය නැත්නම් අපි කියනවා සලකා බලන වර්ෂය කියන්නේ මේ දැන් තියෙන වර්ෂය. දැන් ඒ කියන්නේ දැන් සමස්ත කොටස් මිල දර්ශකයෙන් අදහස් වෙන්නේ පුතේ මුළු කොටස් වෙළඳපොලේ තියෙන මුළු කම්පැනි තියෙනවනේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමස්ත සමාගම් තියෙනවනේ. ඒ සමස්ත සමාගම් වල වෙළඳපොල ප්‍රාග්ධනය. වෙළඳපොල ප්‍රාග්ධනය ගණන් හදන්නේ අපි તો යම්කිසි සමාගමක් කොටස් 10 රුපියල් 10 ගානේ කොටස් ලක්ෂ 10ක් වෙළඳපොලේ නිකුත් කරලා තිනවා. කොටස් ලක්ෂ 10ක්. ඒ කියන්නේ එයාගේ වෙළඳපොල ප්‍රාග්ධනය කෝටි 1යි. මේ වගේ කම්පැනි 250ක් තියෙනවා නම් ඒ කම්පැනි 250ම වෙළඳපොල ප්‍රාග්ධනය ගණන් හදනවා. ඒ ගණන් හදනවා පාද වර්ෂය කියලා කියන්නේ මේ මිල දර්ශකයේ හදපු අවුරුද්ද. දැන් අපි તો 1982 කියලා හිතන්න නිකන් හිතන්නකෝ. හරි. 1985 කියලා තුන 1985 කියලා තන්නකො පාද වර්ෂ 1985 දී තිබ්බ ප්‍රාග්ධනය අපි තුන් බිලියන 10යි කියලා බිලියන 10යි. එතකොට ඒ කියන්නේ සමාගම් තිබ්බ 10 සමාගම් 15යි නම් ඒ සමාගම් 15 ප්‍රාග්ධනයේ ඒ වගේ පාද වර්ෂය. ඒ කියන්නේ මේක හදපු අවුරුද්දේ. දැන් මේ 2021 නේ 2021 වෙනකොට කොටස් වෙළඳපොලේ රේෂ්ඨ වෙලා ඉන්න සියලුම සමාගම් වල වෙළඳපොල ප්‍රාග්ධනයේ ගණන් ගත්තාම මේක තියෙනවා බිලියන 300ක් බිලියන 300ක්. එතකොට ඒක වැඩි කරනවා 100ෙන්. එතකොට 100ට ගාණක් එනවා. 100ට දහස් ගණන් වලින් තමයි මේක උත්තරේ එන්නේ. හරි? 100ට 400 500 වගේ ගණන් වලින් තමයි මේක උත්තරේ. ඒ කියන්නේ පාද වර්ෂයට සාපේක්ෂව සලකා බලන වර්ෂයේ වෙළඳපොළ ප්‍රාග්ධනයේ වැඩිවීම පෙන්눔 කරන්නේ මුළු කොටස් වෙළඳපොලේ දෙන මුළු කම්පැනි වලම සමස්ත කොටස් මිලදාශකෙන්. S&P 20 මිලදාශකෙන් කරන්නේ කම්පැනි 20ක් තෝරගන්නවා. ඒ කම්පැනි 20 තෝරගන්නවා ඉහළම ද්‍රවශීලතාවයේ තියෙන ඉහළම වෙළඳපොළ ප්‍රාග්ධනයේ තියෙන ඒ වගේම ඉහළම මූල්‍ය ශක්්‍යතාවයේ දෙන මූල්‍ය ශක්්‍යතාවය කියලා කියන්නේ දරා ගැනීමේ හැකියාව කම්පැනි වෙළඳපොළ ප්‍රාග්ධනයේ ද්‍රවශීලතාවය සහ මූල්‍ය ශක්්‍යතාවය පදනම් කරගෙන කම්පැනි 20ක් අරගෙන අර වගේම තමයි මේ කම්පැනි කියන්නේ ප්‍රධාන කම්පැනි 20 ඔය වගේ තෝරගත්ත ප්‍රධාන කම්පැනි 20 පාද වර්ෂයේ වෙළඳපොළ ප්‍රාග්ධනයේ ඉරින් යට දානවා. ඒ වගේම දැනට තියෙන මේ නිර්ණායකයට තෝරගත් සමාගම් මේ තෝරගත් සමාගම් 20ක සලකා බලන වර්ෂයේ ප්‍රාග්ධනය දානවා. දාලා වැඩි කරනවා 100. දැන් එතෙන්දී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අර පාද වර්ෂයේදී ගත්ත කම්පැනි 20මද මේ සලකා බලන වර්ෂයේදී ගන්න කියලා නෑ. පාද වර්ෂයේ තිබ්බ සමහර කම්පැනි සලකා බලන වර්ෂයේදී නැති වෙන්න පුළුවන්. මෙතෙන්දී අපි ගන්නේ මේ අවස්ථාවේදී වෙළඳපොලේ තියෙන ද්‍රවශීලතාවයේ වෙළඳපොළ
ප්‍රාග්ධනය සහ මූල්‍ය ශක්තියෙන් වැඩිම කම්පැනි ටික තමයි අපි ගන්න. අරගෙන වර්ධනය හෝ පසුබෑම් බලනවා. ඒක තමයි S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය කියන්නේ. මුළුපද ලාභ දර්ශකයේ තියෙන විශේෂත්වය තමයි මේ සමස්ත කොටස් මිල දර්ශකයේ සහ S&P 20 මිල දර්ශකය කියන දෙකෙන්ම පෙන්වන්නේ කම්පැනි එක කොටස්වල මිලෙහි වැඩිවීම. කොටස්වල මිලෙහි වැඩිවීම. මුළුපද ලාභය කියලා කියන්නේ ප්‍රාග්ධන ලාභය. මේ දෙකෙන්ම පෙන්වන්නේ ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශ ආදායම කියන දෙකම තමයි මුළුපද ලාභය කියලා කියන්නේ. එතකොට දරුවනේ මුළුපද ලාභ දර්ශකයෙන් කොටසක ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශය කියන එක වෙනස් වීම කියන එක ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශය කියන එක වෙනස් වීම කියන එක පිළිබඳව අනිවාර්යෙන් අවබෝධයක් ගන්න පුළුවන් මුළුපද ලාභ දර්ශකයෙන්. හරි ඒක දල වශයෙන් දැනගත්තාම ඇති මිල දර්ශක ගැන. හරි බලන්න කාර්ය සාධනය anu කිසියම් කාල පරිච්ඡේදයක කොටස් වෙළඳපොලේ වෙළඳපොළ ප්‍රාග්ධනයේ වර්ධනය හෝ පසුබෑම් පරීක්ෂා කර බැලීමයි. වෙළඳපොලේ වර්ධනය හෝ පසුබෑම් පරීක්ෂා කරනවා නම් ඒකට අපි කියනවා කාර්ය සාධනය කියලා. ඒ සඳහා විවිධ මිල දර්ශක පාවිච්චි කරනවා. ඒවා පෞද්ගලික සමාගම් හෝ පෞද්ගලික තරවකාර සමාගම් හෝ කොළඹ කොටස් හෝමාවෙන් තමයි ඒවා සකස් කරන්නේ. එහෙනම් පළවෙනි එක ලියන්න සමස්ත කොටස් මිල දර්ශකය. සමස්ත කොටස් මිල දර්ශකය. හරි බලන්න නෝට් එක කොළඹ කොටස් හුවමාරුවේ ලෑස්තිගත කළ සමාගම් සියල්ලගේම ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස්වල මිල ගණන් වල ඇතිවන උච්චාවචනයේ පෙන්눔 කරන දර්ශකයයි. ඉරිගා ගන්න ලෑස්තිගත සමාගම් සියල්ලගේම කියන එක පාද වර්ෂ 1985 කියන එක හයිලයිට් කරගන්න. බලන්න සියලු සමාගම් වල වර්තමාන වෙළඳපොළ ප්‍රාග්ධනය ඉරින් උඩ තියෙනවා. පාද වර්ෂයේ වෙළඳපොළ ප්‍රාග්ධනය යට තියෙනවා වැඩි කරනවා C. ඊට පස්සේ ලියන්න S&P වරහතු තියෙන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ S&P SL20 index කියලා. ඒක LC කියලා වැරදිලා තියෙන පුතේ. S&P SL20 index. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය. බලන්න කොළඹ කොටස් හුවමාරුවේ පවතන විශාලම වඩා ද්‍රවශීලම සමාගම් 20ෙහි කොටස්වල මිල ගණන් වෙනස් වීම තමයි ඒකේ මනින්නේ. පාද වර්ෂය 2004 කියලා හයිලයිට් කරගන්න. ඔය දර්ශකයට සමාගම් තෝරගන්නකොට ඒ සමාගම් තෝරගන්නේ මෙන්න මේ නිර්ණායකයේ මත. එකක් වෙළඳපොළ ප්‍රාග්ධනය, එකක් වෙළඳපොළ ප්‍රාග්ධනය, අනිත් එක ද්‍රවශීලතාවය. අනිත් එක මූල්‍ය ශක්්‍යතාවය. මූල්‍ය ශක්්‍යතාවය. රයිට්. ඔන්න ඔය නිර්ණායක පදනම් කරගෙන තමයි කම්පැනි 20ක් තෝරගන්නේ. හරි අපි එහෙනම් තුන්වෙනි කොටසට යමු. මුළු ප්‍රතිලාභ දර්ශකය. නෑ මුළු ප්‍රතිලාභ දර්ශකය. ඒක ලියන්න මේ නෝට් එක බලන්න. මුළු ප්‍රතිලාභය යන කොටසක ලාභාංශ ආදායම සහ මිල වෙනස් වීම තුලින් ඇතිවන ප්‍රාග්ධන ලාභය යන දිත්තේ එකතුවයි. මෙම දර්ශකයේ සියලු දිත්තේ එකතුව තමයි. ඒ දිත්තේම වෙනස් වීම තමයි එකෙන් පෙන්눔 කරන්නේ. පාද වර්ෂය 2004 කියන එක හයිලයිට් කරගන්න. මුළු ප්‍රතිලාභ දර්ශකය. ඔය ක්වෙස්චන් දෙකට කතරයක් දාන්න පුතේ ඒවා රිවිෂන් පන්තියේ දාලා තිනවා ඒ විදිහටම. එතෙන්දී ඒවා සාකච්ඡා කරන්න. රයිට්. හරි. එමුනම් මේ මූල්‍ය වෙළඳපළ කියන නිබන්ධන කොටස තමයි අපි අවසන් කළේ. ඒකම ඔබට මේ අවසන් වන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත මූල්‍ය කළමනාකරණ නැමැති පාඩම් එකකේ. හරි. රයිට්. ආයිබෝවන්.